අර ස්වාමීන් වහන්සේ කර්මය කියන එකයි අර ධෛර්ය වීරය කියන එකයි දෙක අතර මේම බුදුරජාණන් වහන්සේ නියාම ධර්ම දේශනා කරන කර්ම නියාම, ධම්ම නියාම, සුඛ නියාම, දීග නියාම කියලා තේරෙනවද? ඒ ලෝකේ කොයි යමක් සිද්ධ වුණාද ওই නියාම ධර්මයන් හතරට යටත්වයි සිද්ධ වෙන්නේ. තේරෙනවද? ඒ කර්ම නියාමය කියන්නේ පෙර අකුසල නිසා සංස්කාර නිසා සිදු වෙනා වූ දේ. තේරෙනවද? ඒ මාත්‍ය මොකද්ද කියන්නේ? වීරය කර්මය කියන කාර්යය. ඒ කියන්නේ දැන් උත්සාහය වීරය ඒ දේ කර්මය කියන්නේ මෙහෙමයි මාත්‍යෝ කෙනෙකුට යම් ව්‍යාපාරයක් කෙරේ අධ්‍යාපනය කෙරේ වීරය සකස් වෙන්නේ මාත්‍යෝ ඒ වීරයට අදාළ සංස්කාර පිටිපස්සේ තියෙන නිසා. තේරෙනවද? දැන් පන්ති කාමරේ ළමයි 40ක් ඉන්නවා. පුතේ ළමයි 40 දෙනාම පළවෙනි වෙනවද? නැහැ. ළමයි 40 දෙනාම ඉගෙන ගැනීම උදෙසා වීරයවන්ත වෙනවද? නැහැ. එතනත් ඉන්නවා දරුවෝ ඉගෙනීමට අප්‍රමාණ වීරයක් නැති දුර්වල දරුවෝ 5-6 දෙනෙක්වත් ඉන්නවා. තේරෙනවද? ඒතකොට එයා මේ වීරිය දුර්වල කරගන්නේ මාත්‍රෝ මේ අධ්‍යාත්මයට අදාළ සංස්කාරයන්ගේ දුර්වලභාවය නිසා. තේරෙනවද? අධ්‍යාත්මයට අදාළ සංස්කාරයගේ දුර්වලයි. තේරෙනවද? ඉතින් ඒ වගේ ව්‍යාපාරයක් කරන්න ගියත් රැකියාවක් කරන්න ගියත් මාත්‍රෝ එතනදී අපේ කෙනෙක්ගේ වීරිය ශක්තිමත්ව ගොඩනැගෙන්නේ කෙනෙක්ගේ වීරිය දුර්වල වෙන්නේ මාත්‍රෝ හේතුඵල ධර්මයන් නිසාමයි. අපේ සංස්කාර නිසා. තේරෙනවද? සංස්කාරපච්චය විඥාන. සංස්කාරයන්ට අදාළව තමයි දැන් මහත්යාට දැනීම සකස් වෙනවා පාන්දර 5ට නැගිටලා ව්‍යාපාරයේ උදෙසා කැප වෙන්න. තව කෙනෙකුට දැනීම සකස් වෙන්නේ 8 වෙනකන් නිදාගෙන ඊට පස්සේ තමයි ව්‍යාපාරේ සගන්නේ. ඇයි ඒ විදිහට දැනීම සකස් වෙන්නේ? ව්‍යාපාරයේ දියුණුවට අදාළ සංස්කාරය පිටිපස්සේ නැහැ. තේරෙනවද? ඒතර මහත්යාට මේ වීර්ය සකස් වෙන උදේ පාන්දර 8කට නගින්න, තව ඉස්සරහට යන්න, ඒ වෙනුවෙන් කැප වෙන්න, මහන්සි වෙන්න ඊට අදාළ සංස්කාර මහත්යන් පිටිපස්සේ ඒක තේන්න. ඉතින් අපේ සෑම දැනීමක්ම සකස් වෙන්නේ මා දැනීම කියන මාත් අපි දැනීම සකස් වෙනවනේ කොයි දෙයකට ව්‍යාපාරයට වුණත් මේ අධ්‍යාපනයට වුණත් පවුල දියුණුවට වුණත් ඒ දැන් මේ මහත්ය දැන් මේ ධර්මයේ කෙරේ දැනීමක් සකස් වුණානේ. තේන්න. ඒ ධර්මයේ කෙරේ මේ දැනීම සකස් වෙන්නේ මාත් ඊට අදාළ සංස්කාරය මතු. තේන්න. යටපත් වෙලා තිබෙන සංස්කාරයන් මතු වෙනවා. ඒක සංස්කාර මතු කරගන්නේ අපි කොහොමද? කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණේ, නුවණින් මෙනෙහි කිරීම තුළ. අනේ ඒ තුලින් මහත්ව අපි යටපත් වුණා වූ සංස්කාරයන් අපි මතු කරලා ගන්නවා. තේන්න? ඉතින් ඒ නිසා මහත්ව අපි සද්ධර්ම ශ්‍රවණයක් නැත්නම් අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් නැත්නම් නුවණින් මෙනෙහි කිරීමක් නැත්නම් මහත්ව අපි මේ සංස්කාර මතු කර ගන්න දක්ෂ නැහැ. තේන්න? ඊට අදාළව අපි දුර්වල වෙලා යනවා. තේන්න? නමුත් දක්ෂභාවයේ තියෙන පැත්තට ඇදලා යනවා. තේන්න? කෙනෙකුට ධර්මයට අදාළ සංස්කාර දුර්වලයි. නමුත් යාර ව්‍යාපාර වලට අදාළ සංස්කාර ශක්තිමත්. තේන්න? තව කෙනෙකුට අධ්‍යාපනයට අදාළ සංස්කාර ශක්තිමත්. නමුත් යාර ව්‍යාපාර ශාස්ත්‍රයට අදාළ ශක්තිමත් දුර්වලයි. තේන්න? ඉතින් ඒ සංස්කාරයන්ට අදාළව තමයි මහත්යෝ දැනීම සකස් වෙන්නේ. පන්ති කාමරේ ළමයි 40ක් ඉන්නවා. කෙනෙක් කියනවා මම දොස්තර මහත්තයෙක් වෙනවා කියලා. කෙනෙක් කියනවා මම ඉංජිනේරු මහත්තයෙක් වෙනවා කියලා. කෙනෙක් කියනවා මම ව්‍යාපාරිකයෙක්. තව කෙනෙක් කියනවා මම රාජ පොලිස් මහත්තයෙක් වෙනවා කියලා. ඒ අයට එක එක විවිධ දැනීම් සකස් වුණේ ඇයි? ඒගොල්ලන් පිටිපස්සේ දින සංස්කාරයන්ට අදාළ. තේරෙනවද? එච්චර වෙන දෙයක් නෑ. දැන් හමුදාන ලොක්කෙක් ඉන්නවා. ඒ හමුදා ලොක්කා මැරෙනවා. එයා හමුදාව කෙරේ ආදරය කෙනෙක්. එයා මැරලා මිනිසෙක් වෙලාම එයා වෙලා එයාත් ඒ පන්තියේ හිටියනම් ටීචර් වුත් ඔයා කවුද වෙන්න කැමති කියලා මං හමුදා ලොක්කෙක් වෙන්න කැමති කියලා එයා කියන්නේ. තේරෙනවද? ඇයි? අතීත දැනීම. තේරෙනවද? දැන් පුංචි කාලේ දරුවෝ ඉන්නවා. පුංචි කාලේ දරුවෝ අම්මගේ දුඹුරු පාට සාරිය ඇඳගෙන මම සාදු කිය එයා සාදු කරලා දන්නේ නැහැ. තේරෙනවද? පොඩි එකා මේක ඇඳලා සාදු කියන්නේ ඊට අදාළ පෙර ජීවිතය පැවිදි වෙලා සංසාරික උරුවක් තේන්න. ඒ නිසා අපේ සෑම දැනීමක්ම සකස් වෙන මාත්‍ර අපේ සංස්කාරයන් සහ අපේ පෙර පුහුණු වලට අදාළයි. තේන්න. එහෙම තමයි ඒක සිද්ධ වෙන්නේ. හරි තාත්තා තේරෙනවද ඒක? ආවද ප්‍රශ්න මොකද? නමුත් නියාම ධර්ම හතරක් තියෙනවා මේ කර්මනේ නමුත් සියල්ලටම කර්මය මුල් වෙනවා. තේන්න? සියල්ලටම කර්මය මුල් වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. මාත්‍යා මිත කොළඹ ජීවත් වෙලා මාත්‍යා යනවා පුත්තලමට. පුත්තලමට ගියාට පස්සේ මාත්‍යා ලෙඩ වෙනවා. උෂ්ණත්වය නිසා. ඒක අයිති වෙන්නේ මොකද්ද? එක්ක ධර්ම නියාමයක්, එක්ක සිතු නියාමයක්. තේන්න? ඒක සිතුවල බලපෑම නිසා සිද්ධ වෙන්නේ. තේන්න? හොඳේ? නමුත් මහත්තයෝ මේ සිතුවල බලපෑම නිසා මාත්‍යා ඒ ගියාම අසනීපුණත් මහත්තයෝ ඊට ඉහළින් තව එකක් තියෙනවා. මොකද්ද? කර්ම. ඒ කර්ම නියාමයේ කියන්නේ කොළඹ අතහැරලා මාත්‍යාට පුත්තලමට යන්න හිටින මාත්‍යාගේ අකුසලයන් නිසා. තේන්න? දැනීම සකස් වුණේ අකුසලයන් නිසා. තේන්න?
ඉතින් අතනදී ධර්ම නියාමයක් ක්‍රියාත්මක වුණා. නමුත් අර නියාම ධර්ම තුනක් ධර්ම නියාම සිතු නියාම ඒ නියාම ධර්ම ක්‍රියාත්මක වෙන්නේ මාත්‍ර අපේ අකුසල් සංස්කාර නිසා. තේන්න? ඉතින් එහෙම තමයි ඒක සිද්ධ වෙන්නේ. දැන් මේ ඔය පේනවනේ වහින හැටි. වෙලාවක් අවේලාවක් නැහැ මොකක්වත් නැහැ. ඔය හැමදාම මාත් ඔය ඒ වයිලා සිතු නියාම. නමුත් මාත් ඔය සිතු නියාම සකස් වෙන්නේ මනුස්සයාගේ කර්ම නියාමයේ නිසා. තේන්න? මනුස්සයාගේ අකුසල් වැඩි. ඒ නිසා වහින කාලෙට වහිනවා, වහින්න නැති කාලෙට පායනවා. ඔය එක එක විකාර දැන් ඔය දේශගුණික ඔය ඔක්කොම සිතු විපර්යාසයන් සිද්ධ වෙන්නේ මනුස්සයාගේ කර්මයේ දුර්වලතාවය නිසා. ඒ නිසා මේ ඒක තමයි එහෙම වෙන්නේ. ඒ නිසා මහත්යාට කොතනකවත් වැරදිලා නෑ. මහත්යාගේ සංස්කාර වලට අදාළ සියලු දෙනා ලැබිලා තියෙනවා. සංස්කාර වලට අදාළ අම්මා කෙනෙක් ලැබිලා තියෙනවා. මහත්යාගේ සංස්කාර වලට අදාළ තාත්තා කෙනෙක් ලැබිලා තියෙනවා. සංස්කාර වලට අදාළව මහත්යාට අධ්‍යාපනය ලැබිලා තියෙනවා. ඊට අදාළ ව්‍යාපාර ඒ සියල්ල ලැබුණේ මහත්යාගේ සංස්කාර වලට අදාළ. තේරෙනවද? ඕක අම්මා දුන්න දෙයක්වත් තාත්තා දුන්න දෙයක්වත් ආණ්ඩුව දුන්න දෙයක්වත් නෙමෙයි. තේරෙනවද? මහත්යා ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉස්සරහට යන මහත්යාට ওই දැනීම් සකස් කරලා දෙන්නේ ඇයි? ඊට අදාළව පෙර ජීවිතේ දානමය මේ පුණ්‍ය සංස්කාර තියෙනවා. තේරෙනවද? ලැබීමට අදාළ සංස්කාර ඒ ලැබීමට අදාළ සංස්කාර තියෙනවා නම් ලැබෙන දිශාවටම හිත ඇදගෙන යනවා. නමුත් පින කියන්නේ ගින්දරක් ඈ. තේරෙනවද? පින කියන්නේ ගින්දරක්. පින අපි ආස්වාදයෙන් ගත්තොත් පින අපි ධර්මයෙන් පෝෂණය නොකර ගත්තොත් මාත්‍ර හැම වෙලාවෙම පින ගින්දරක් බවට පත් වෙනවා. තේරෙනවද? නමුත් පින කියන්නේ සංස්කාරයක්. ඒ සංස්කාරය හැම වෙලාවෙම මාත්‍ර අපි ආරෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය කරගන්නවා. ආරෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය කරගන්න නැතුව පෙර පින මේ ජීවිතේ අපි ලෝභ දේශ මොහයන්ගෙන් පෝෂණය කරගත්තොත් පින තරම් වියරුවක් නෑ මාත්‍ර. තේරෙනවද? අද රටේ ඉන්න ප්‍රභූ ජනතාව ධනපති ජනතාව කියන්නේ මොකද්ද? පෙර පිනේ ඵලයක්. පෙර දානේ ඵලයක්. පෙර සීලේ ඵලයක්. නමුත් ඒගොල්ලෝ දන්නවද ඒක දානේ ඵලයක් සීලේ ඵලයක් කියලා? ඒගොල්ලෝ දන්නේ නැහැ. තේරෙනවද? ඒගොල්ලෝ දන්නේ නැති නිසා ඒගොල්ලෝ නැවත දන් දෙන්නෙත් නැහැ, සිල් රකින්නේ නැහැ. අර ධනය නිසාම සිල්පද බිඳ ගන්නවා, ලෝභ දේශ මොහයන් වඩනවා. වඩන මහත්වෝ අවසානයේ ඒගොල්ලෝ නැවත සතර අපායට අනුපින ගින්දරක් කියන්නේ ඒක. තේරෙනවද? පින විපාක දෙද්දී මහත්වෝ අපි පින ආරෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය කරගත්තේ නැත්නම් නිරතුරුවම ඒ පින අපිව මහත්වෝ විනාශය කරමයි අරන් යන්නේ. තේරෙනවද? මොකද අපි පින නිසා සිල්පද බිඳ ගන්නවා අකුසල් මූලයන්. මොකද පින ආස්වාදයක්. මොකද පින කියන්නේ මොකද්ද? ආයුෂ වර්ණේ සැපේ බල. තේරෙනවද? ඔය හතර ආපු ගමන් අපේ ආස්වාදේ වැඩි. අපිට ආයෙත් ධර්මය මතක් වෙන්නේ නැහැ. බණ අහන්න මතක් වෙන්නේ නැහැ. සංඝයා මතක් වෙන්නේ නැහැ. දන් දෙන්න මතක් වෙන්නේ නැහැ. පිනේ ආස්වාදයෙන් අපි ඇස පිනවනවා, කන පිනවනවා, නාසය පිනවනවා, දිව පිනවනවා, මනස මේ පිනවෙන මොහොතක් පාසා එක පැත්තකින් සිහිපද බිඳෙනවා, අනිත් පැත්තෙන් ලෝභ දේශ මොහයන් වඩනවා. දැන් ඉතින් මොකක්ද අපි මේ කරන්නේ? පින විපාක දෙද්දී පින නිසා අපි අකුසල් කරගන්නවා. තේන්න? අකුසල් කරලා මරණාසන්න මොහොතේ අකුසල් උපාදානය කරගෙන අපි සතර අපායන්ට වැටෙනවා. සතර අපායට වැටෙන සත්වයින්ගෙන් 99%ක්ම වැටෙන පෙර පින වැරදි ආකාරයෙන් කළමනාකරණය කරගත් නිසා. තේන්න? ඒක පින දක්ෂ ආකාරයෙන් කළමනාකරණය කළ දෙන කවුද? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනි. එයා දක්නවා දෙයනේ පින තමයි සැපේ කියන නමට බුදුරජාණන් පින කියන්නේ වෙන දෙයක් නෙමෙයි සැපේට කියන තව නමක්. එච්චරයි. පින කියන්නේ වෙන දෙයක් නෙමෙයි. සැපේට කියනවා වූ තවත් නමක්. මහත්යා සැපෙන් නම් ජීවත් වෙන්නේ ඒ පින. එහෙනම් ඒ පින මහත්යාට ලැබුණේ කුමක් නිසාද? පෙර ජීවිතේ සීලය, පෙර ජීවිතේ මෛත්‍රිය, පෙර ජීවිතේ දානය නිසා. ඒ නිසා මහත්යා මේ ජීවිතේ ලබන සෑම සැප සිතුවිල්ලකදීම මහත්යා කෘතවේදී වෙන්න ඕනේ මහත්යෝ ලෝභ දේශ මොහයන්ට නෙමෙයි. මහත්යා මේ ජීවිතේ ලබන සෑම සැප වේදනාවකදීම මහත්යා කෘතවේදී වෙන්න ඕනේ සීලයට, දානයට, මෛත්‍රියට. මොකද ඔය කාරණා තුනමයි මහත්යාට මේ ජීවිතේ සැපේ ලබලා දෙන්න තියෙන්නේ. මහත්යා සැපේ මේ ජීවිතේ ලබද්දී මහත්යා සීලයට ගරු කරන්නේ නැත්නම්, මෛත්‍රියට ගරු කරන්නේ නැත්නම්, දානයට ගරු කරන්නේ නැත්නම් මහත්යෝ ඒ සැපය කල්ප ගානක දීර්ඝ සතර අපා දුකකට අපිව අරන් යනවාමයි. තේන්න? ඕක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. වෙන දෙයක් නෑ. නමුත් කැමති කෙනෙකුට කැමති දෙයක් තෝරගන්න පුළුවන්. තේන්න? කැමති නම් සැපයට මෙන්න බුදුරජාණන් වහන්සේ කියන සැපයට මාර්ග දෙකක් නෑ. මොකද සැපයට තියෙන මාර්ගය? ආරෂ්ඨාංගික එච්චරයි. ආරෂ්ඨාංගික මාර්ගය සම්මා දිට්ඨි, සම්මා සංකප්පය, සම්මා දිට්ඨිය තෙරුවන් කෙරේ සද්ධාව ඇති කරගන්නවා.
මේ සියලු ධර්මයන් ලෝකෙට කිව්වේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් නොවෙන්න මේ ධර්මය අපි දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි ශ්‍රද්ධාව ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඒ ධර්මය ආරක්ෂා කරගෙන පවත්වාගෙන ඉන්නා වූ මහා සංඝයා කෙරෙහි විශ්වාසය ඇති කරගන්නවා, ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඒක ඇති කරගත ගන බුදුරජාණන් වහන්සේට ධර්මයට අදාළව අපි ජීවත් වෙනවා. ඒතර සම්මා සංකප්ප වැඩිනවා. එයා කේන්ති ගන්නෙ නැහැ. එයා කාටවත් අනුන්ට හිංසා කරන්නේ නැහැ. එයා ලෝභ දේශ මොහයන් වඩන්නේ. එයා දන්නවා මං කේන්ති ගත්තොත් ඒ කේන්තිය සංසාරේ මට විපාක එනවාමයි කියලා. තේන්න? එයා දන්නවා හිංසා කළොත් සංසාරික වේ හිංසාව මට ලැබෙනවා කියලාමයි. තේන්න? ඒ නිසා අපි ලබන සෑම සැප වේදනාවක්ම කියන්නේ සංසාරයේ මහත්යා කළා වූ පිනක ඵලයක්. මහත්යා ලබන සෑම දුක් වේ දැන් මේ මොහොතේ මහත්යා ලබන සැප වේදනාවද දුක් වේදනාවද? සැප වේදනාව. මාත මේ සැප වේදනාව ලබන මහත්යයි මහත්යා පෙර ජීවිතේ මීට අදාළ කුසලයක් කරලා තියෙනවා. තේන්න? ඉතින් ඒ වගේ නිරේතුරුවම සම්මා සංකප්පයන් තුල අපි ජීවත් වෙනවා. තේන්න? අනුන්ට ගැටෙන්නේ නැහැ. කොච්චර සමාජයෙන් වැරද්දක් වුණත් ඒවට ගැටෙන්න යන්නේ නැහැ. කොච්චර සතුටු වෙන්න දෙයක් වුණත් සීමාව ඉක්මවල සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා සිල්පද බිඳගන්නේ නැහැ. සීලේ ආරක්ෂාව ඇති කරගන්නවා. පංච සීලේ ආරක්ෂාව. මිච්ඡා ආජීවයට යන්නේ නැහැ. වැරදි ආජීවයන්ට ගියොත් සල්ලි හම්බ වෙනවා. නමුත් සල්ලි හම්බුණාට වැඩක් නැහැ. ඊළඟට ජීවිතේ සතර අපායට වැටෙනවා. තේන්න? දැන් මිච්ඡා ආජීවය කියන්නේ දැන් වර්තමාන සමාජයේ බහුතරයක් මිච්ඡා ආජීවය කරන්නේ. තේන්න? මිච්ඡා ආජීවය කරද්දී කෝටි ගණන් සල්ලි ගලාගෙන එන්න පුළුවන්. නමුත් ඒ වානිසා අපි අවසානයේ සතර අපායට වැටෙනවා. ඉතින් ඒ වගේ මාත්‍යෝ අපි අවසානයේ සම්මා සමාධිමත් හිතක්. ඒ සම්මා සමාධිමත් හිතෙන් තමයි මාත්‍යෝ අපි මේ සියල්ලම අනිත්‍ය වශයෙන් දැකලා විදර්ශනා මාර්ගයට යොමු වෙන්නේ. තේරෙනවද? ඒක ඕක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම මාර්ගය. තේරෙන්නේ? ඒ නිසා මේ මුලින්ම අපි බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ කෙරේ ශ්‍රද්ධාව ඇති කරගත්තා නම් මාර්ගය ඉබේම වැටලා යනවා මාත්‍යෝ. ඒ නිසා සැපයක් ලබද්දී අපි කෘත වේදී වෙන්න ඕනේ. ලෝභ දේශ මොහයන්ට නෙමෙයි, දුස්සීල භාවයට නෙමෙයි. අපි සැප ලබද්දී අපි කෘත වේදී වෙන්න ඕනේ. අපිට සැපේ ලබා දුන්න, පින ලබලා දුන්න සීලයට, මෛත්‍රියට, එතනින් ගියාම දානය කියන කාරණා තුනට. ඒ තුනමයි මාත්‍යට ඔය සැපයක් මාත්‍ය ලබනවා නම් ලබලා දෙලා තියෙන්නේ.